ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. කොරෝනා ආසාදනය වූ තවත් 15ක් සුවය ලබයි. වෛරසය ආසාදනය වූ පළමු නාවික සෙබළාත් ඒ අතර. කොළඹ කොටු වූ තවත් පිරිසක් ගම්බිම් වෙත පාසල් විවෘත කිරීමේ තීරණය ලබන සතියේ. සඳුදා රැකියාවට ආයුත්තේ කෙසේද? වෙනද වගේ පොරකාගෙන බස් රථයට ගොඩ වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ දුම්රියෙන් ගමන් කළත් අනිවාර්යයෙන්ම මීටරේ පරතරය පවත්වා ගන්න ඕනේ. ඇමරිකානු දවල මන්දීරයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්. කොරෝනා මැද ඇමර්සන් වන විනාශය 55%කින් ඉහළට. ජූනි 20 මහමැතිවරණයට එරෙහිව පාටලීගෙන් හා වෙල්ගමගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා අද නිවෙස් වෙත පිටව ගියා. ඒ සමගින් COVID-19 ආසාදිතව සිට මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 255ක්. මේ අතර නාවික හමුදාව සඳහන් කළේ COVID-19 වැළඳුණු පළමු නාවික හමුදා සෙබළාද අද සුවය ලබා පිටත්ව ගිය බවයි. කෙසේ වෙතත් අද තවත් ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 844ක් දක්වා ඉහළ ගියා. දවසේ පුවත. අද දිනේ තුල මෙරටින් වාර්තා වූ නව COVID-19 ආසාදිතයන් 9 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජිකයින් බව වාර්තා වනවා. ඒ සමග සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 844ක් වන අතර ගත වූ සතිය තුල ආසාදිතයන් වාර්තා වී තිබුණේ මෙලෙසින්. ඊයේ දිනේ තුල COVID-19 ආසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගැනුණා. එම ආසාදිතයන් 11 දෙනාද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වීම විශේෂත්වයක්. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 15 දෙනෙකු අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග මෙරටදී COVID-19 ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගියා. අද සුවය ලැබූ පිරිස අතර COVID-19 ආසාදනය වූ බවට මුල්වරට හඳුනාගත් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළාද වනවා. ඔහුත් සමග මේ වන විට වෛරසය වැළඳී ප්‍රතිකාර ලැබමින් සිටි නාවික හමුදා සෙබළුන් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව සඳහන් කළා. කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව මේ දිනවල අහඹු නියැදි තුලින් PCR පරීක්ෂණ සඳහා පිරිස් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ හා ඒ අවට පිරිස් අහඹු ලෙස තෝරා ගැනීමෙන් PCR පරීක්ෂණ සඳහා වන ජෛව පටල සාම්ප්‍ර ලබා ගැනීම සිදු කෙරුණා. මේ දින කිහිපය තුලදීම සිදු කරනු ලැබූ අහඹු PCR පරීක්ෂණ වලින් එක් රෝගියෙක්වත් අපිට කොළඹ ප්‍රදේශයේ අවට වාර්තා වෙලා නැහැ. ඒ නිසා දැන් අපි මේන්ටෙනන්ස් මෝඩ් එකකට නැත්නම් දිනකට PCR පරීක්ෂණ 40ක් වගේ අහඹු ලෙස කිරීමට තමයි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඊයේ මරදානයේ සිදු කරපු PCR පරීක්ෂණ වලිනුත් එකම ලෙඩෙක්වත් අපිට සොයා ගැනීමට හැකි වෙලා නැහැ. මේට අමතරව COVID-19 වෛරසය වැළඳුණු බවට හඳුනාගත් වැලිසර නාවික හමුදා සෙබළුන්ගේ සමීපතමයින් 42 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය කොට්ටාශයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන්. ඒ අබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී. ඊයේ දිනේ තුල පමණක් මේ ආකාරයෙන් PCR පරීක්ෂණ 1821ක් සිදු කර ඇති අතර එය මෙරට දිනක් තුල මෙතෙක් සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව වනවා. ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ පුද්ගලයන් 11ක්. ඒ පුද්ගලයන් 11ම වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික බටයින්. ඊයේ දිනේ PCR පරීක්ෂණ සංඛ්‍යාව දිනකට වැඩිම වාර්තා වුණා. එම සංඛ්‍යාව 1821ක්. 1821න් 717ක් ක්ෂේත්‍රයේ කරනු ලැබූ පරීක්ෂණ. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල 247ක් ඊයේ දිනේ මෙම පරීක්ෂණ සිදු කරලා තියෙනවා. බණ්ඩාරනායකපුර, දාබරේ මාවත මේ ස්ථානවලින් රෝගීන් වාර්තා වන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ දින කිහිපයකින්ම අපට මේ ප්‍රදේශ විවෘත කිරීමට හැකියාව ලැබෙනවා. මේ අතර ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සහ නේපාලයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම් ලබමින් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75ක පිරිසක් සහ COVID-19 ආසාදිතයන් වාර්තා වූ විවිධ ප්‍රදේශවලින් නිරෝධායනට යොමු කෙරුණු 564 දෙනෙකු අද නිරෝධායන කටයුතු අවසන් කරමින් පිටව ගියා. අපි බොහොම සතුටෙන් මෙම දවස් 14 ගෙවුවා. අද අපි මෙම ස්ථානයෙන් පිට යනවා. නැවතත් අපි ගෙවල් වලට ගිහිල්ලා අපි ඉන්න ඕනි පිළිවෙල මෙතන නිලධාරි මහතුන් අපිට දැනුවත් කරනවා. අපි ඒ අනුව ඒක නොපිරිහෙලා ඉටු කරලා මේ උවදුර රටෙන් තුරන් කරන්න අපි අපේ උපරිම සහයෝගය දෙනවා.
සුබ පතනවා. ඔබ මෙතනින් ගියත් තව සති දෙකක් අනිවාර්යයෙන්ම එළියට බහින්න නැතුව ප්‍රවේශමෙන් ඉන්න අවශ්‍ය වෙනවා ගෙදරට වෙලා. ඊට පස්සේ වුණත් දැන් මේ පවතින වාතාවරණය යටතේ අනවශ්‍ය විදියට එළියට නොබැහැ. අවශ්‍ය දෙයට පමණක් එළියට ගිහිල්ලා පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි. කොරෝනා කියන වසංගතය මේ ලෝකෙන් තුරන් වෙන කම්ම. We really appreciate their service, really sacrificed many things for us, and we especially thank for the medical officers and all the officers who assist us while we were staying here. Hats off to Sri Lankan Army and Sri Lankan government. A big salute from all of us. Thank you. ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදා බලකාය සියලුම දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගෞරවය පුද කරනවා. අපි කොළඹ 12 අලුත් කඩයෙන් ක්වොරන්ටයින් කරන්න දවස් 20ක් වෙනවා එවිල්ලා එන්න පටන් ගත්තේ වෙලාවේ ඉඳලා අපිට කිසි අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඔක්කොම අපි හොඳට සලකලා ඉල්ලන්නේ දේ වෙලෙන්න ටග්ගාලා ගෙන දීලා කිසි අඩුපාඩු නැතුව ඒගොල්ලෝ නිදි මරලා අපි බලාගත්තා. අපි රජයටත් ස්තුති කරන්න ඕනේ, මේ ඉන්නේ සේවකයන්ට කට්ටියටම ස්තුති කරන්න ඕනේ. හිරු ඒකට ස්තුති කරන්න. ස්තුතියි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අගමැතිතුමා මහින්ද රාජපක්ෂ හමුදාපතිතුමාට ස්තුතිවන්ත වෙනත් එක්ක අපිට සහතිකයක් ලබා දුන්නා. අපි කොරෝනා නෙගටිව් කට්ටිය කියන එක කිසිම අසනීපයක් නැහැ. ස්තුතිවන්ත වෙනවා. මේ අතර රුමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අප ඊයේ වාර්තා කළ අතර එලෙස වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටින තිදෙනෙකු මෙලෙස අදහස් පළ කළා. අපිට කොරෝනා හැදිලා තමයි ඉන්නේ. ගොඩක් අමාරුයි. දැන් මේ වෙනකොට මේ ඇඳේ ඉන්න අයියා ඉන්නවා. අපිට ගොඩක් මහන්සි කවුරුත් ආවේ නැහැ තාම බලන්න. පුළුවන් නම් අපිව ලංකාවට හරි ගෙන්නගෙන උදව්වක් කරන්න. නැත්නම් අපි මෙහෙ මැරලා ප්ලීස් අපි 5 දිනක් ඉන්න ඉස්පිරිතාලේ 3 දිනක් මෙතන ඉන්නවා. අපි වැඩ කරපු ආයතනෙන්වත් අපි ගැන හොයලා බලන්නේ. කෑමක් වන්නේ හරියට කන්න බොන්නවත් දෙන්නේ නැහැ. මම රුමේනියා වල හිර වෙලා ඉන්නේ. මට කියන්න කවුරුකුත් නැහැ. මං ඇවිල්ලා මාස 5යි මාස එකමාරේ මට රස්සාව කරගන්න හම්බුනේ. මා වැඩ පොලෙන් එළියට දැම්මා. මම බොරු නෙමෙයි කියන්නේ, මේ ඇත්තමයි කියන්නේ. මේක කියපුවා මට කියන යාලට කරන්න දෙයක් නැහැ කියලා. අනේ මං කියන්නේ අපේ මවුරට අපව කොහොම හරි ගන්න කියලා. මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ සහ කටාරෙහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසින්. දැන් ඉන්නේ මැලේසියාවේ. අපි 10 දෙනෙක් මේ කාමරේ ඉන්නවා. අපිට මාස දෙකක පමණ කාලයක් අපිට පඩි මුකුත් නැහැ. ඒ නිසා අපි යටිදාක් මොනින් ලංකාවට ගන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දැන්ට මාස 7-8ක් විතර වෙනවා කටාර රාජ්‍ය තුල සේවයේ නිරත වෙලා. දැන් දවස් 3කට කලින් මගේ කාමරේම ඉඳලා ලංකාවේ අවුරුදු 23ක විතර කොල්ලෙකුට කොරෝනා කියලා දැනගත්තා. ඉතින් ඒ කොල්ලව දැන් ඊයේ අරන් ගියේ කටාර ශ්‍රී ලංකා එම්බසියට අපි කෝල් කරා. එතකොට බය වෙලා අපිව කොහොම හරි ගෙනත් දැම්ම ඉස්පිරිතාලට. ඒ ඉස්පිරිතාලට ගෙනත් දැම්මමයි අපි තාම ඉස්පිරිතාලේ ඉන්නේ. උනාවත් බැලුවේ නැහැ. මං ජයපතිතුමාගෙන් ඉතාමත් බැගෑපත් ඉල්ලන්නේ මේකට මොකක්ම හරි කරන්න. මෙතන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 604 දරන ගුවන් යානය අද පෙරවරුවේ මෙල්බන් බලා පිටත්ව ගියා. ශ්‍රී ලාංකිකයින් රැගත් අදාළ යානය හෙට පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිත අතර මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකික සිසුන් මෙල්බන් ගුවන් තොටුපළේ රැඳී සිටියේ මෙලෙසින්. ලැබූ තවත් රෝගීන් 5 දෙනෙකු අද පස්වරුවේ සුවය ලබා ඇති අතර ඒ සමගින් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 260ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැයි 11 වනදා සිට ජන ජීවිතය යථාවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග එදිනෙදා කටයුතු සිදු කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ගැනීමට ඔබ තරයේ සිහි තබා ගත යුතුයි. රැකියා ස්ථානයට යාමේදී මෙන්ම පොදු ස්ථානවල ගැවසීමේදීත් ඔබ මේ පිළිබඳ සැලකිලිමත් වීම වඩා වැදගත්. මේ ඒ පිළිබඳ සිහි කැඳවීමක්. තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සමස්ත දිවයිනේ ජනජීවිතය යථාවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග ඔබ රැකියා ස්ථානයට යා යුතුද? යා යුත්තේ කුමන ගමනාගමන මාධ්‍යයකින්ද යන්න ඔබට තිබූ ගැටලු රැසකට අපි ඊයේ විසඳුම් ලබා දුන්නා. ඔබ රැකියා ස්ථානයට යා යුතු නම් ඔබ යා යුත්තේ කෙසේද? කුමන ගමනාගමන මාධ්‍යයක් භාවිත කළත් සෞඛ්‍යාරක්ෂිතව එය සිදු කළ යුත්තේ කෙසේද? ඔබට පවතින ඒ ගැටලු පිළිබඳවයි මේ විමසා බැලෙන්නේ. ලබන සඳුදා රාජකාරී ස්ථාන වෙත යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් බස් රථ 5700ක් දිවයින පුරා ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඉන් 3000ක් 11 වෙනිදා සිට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 21 සඳහා යොදවා ඇති අතර ඉතිරි 2700 යොදවා ඇත්තේ ඇඳිරි නීතිය පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහායි. කෙසේ වෙතත් දුරගමන් සේවා බස් රථ සහ දිස්ත්‍රික්ක අතර බස් රථ ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.
කිසියම් හෝ ආයතනයකට වෙනත් දිස්ත්‍රික්කයක සිට කොළඹට සේවකින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේ නම් ආයතන ප්‍රධානියා හරහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සේවකින් සංඛ්‍යාවද ඇතුළත් වන පරිදි ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි. tgmoperation@sltb.lk යන ඊමේල් ලිපිනයටයි. දිස්ත්‍රික්ක මට්ටමින් ගමනාගමනය සිදු වෙන්නේ නැහැ. දිස්ත්‍රික්කය ඇතුළත පමණයි මේ වන විට බස් රථ ධාවනය කරන්නට සෞඛ්‍ය අංශ අපිට උපදෙස් දීලා තියෙන්නේ. දිස්ත්‍රික්කය තුල සිටින රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන් ඒ කර්මාන්තශාලා සහ කාර්යාල වලට ගෙනියාම තමයි අපි කරන්නට සැලසුම් කරලා තියෙන්නේ. කිසියම් ආයතනයකට අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙනත් දිස්ත්‍රික්කයක ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයට සේවකයන් ප්‍රවාහනය කරන්න ඒ පිළිබඳව අපිට විශේෂ ඉල්ලීමක් කරන්න වෙනවා. දිස්ත්‍රික්ක හරහා පැමිණෙනවා නම් දුම්රිය භාවිතා කරන්නට හැකියාව තියෙනවා. ඔවුන් කොළඹ කොටුවට ආවට පස්සේ එතැන් සිට ගෙනියන්න අපි විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක අතර බස් රථ ගමනාගමනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් අතර හෙට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් සාමාන්‍ය දිනවලදී වැඩිම මගින් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ හිමියන් මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. පෞද්ගලික බස් රථවලින් සමස්ත මගීන්ගේ දෛනික අවශ්‍යතාවය 40% ප්‍රමාණයක් ලංකාවේ වැඩිම දායකත්වය ලබා දීමක් කරනවා මගී ප්‍රවාහනය සඳහා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා රටේ සමස්ත දෛනික මගී ප්‍රවාහනය වැඩියෙන් ධාවනය කරන සහ දායකත්වය ලබා දෙන කර්මාන්තයක් විදියට අපිට වහාම මේ සහනාධාරයක් හෝ යම්කිසි සහන ක්‍රමවේදයක් සකසන්න. අස්සයා ගියන් පස්සේ ස්ථාලේ බහලා වැඩක් නැහැ. ඔබ ලබන සඳුදා කාර්යාලයට යාමට බලාපොරොත්තු වන්නේ බස් රථයකින්ද? ඔබ ලබන 11 වෙනිදා වැඩට යන්න හිතාගෙන ඉන්නේ බස් රථයකින්. එහෙනම් වෙනදා වගේ පොරකාගෙන බස් රථයට ගොඩ වෙන්න උත්සාහ කරන්න එපා. මීටරේ පරතරේ තියාගෙන මුව ආවරණයක් පැලඳගෙන බස් රථයට ගොඩ වෙන්න. බස් රථයට ගොඩවීමේදී බස් රථය ස්පර්ශ කිරීමෙන් හැකිතාක් වළකින්න. රියදුරු සහ කොන්දොස්තර මහතුන් මතක තබා ගන්න. මගින් සියලු දෙනා බස් රථයට ගොඩ වී අවසන් වන තෙක් බස් රථය ධාවනය නොකිරීම ඔබගේ වගකීමක්. ඔබ බස් රථයේ අසුන් ගත යුත්තේ හැකිතාක් අනෙක් පුද්ගලයාගෙන් දුරස්ථවයි. එක් බස් රථයක ගමන් කළ හැකි සංඛ්‍යාව 25කට සීමා කර ඇති අතර බස් රථයේ අසුන් ගැනීමේදී සිග්සැග් ක්‍රමය භාවිත කිරීම උචිත බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි. බස් රථයේ ගමන් කරන විට බස් රථයේ ඇති ආධාරක ස්පර්ශ වුවහොත් ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ඔබ බස් රථයේ ගමන් කරනකොට මෙන්න මේ වගේ ආධාරකයක් ස්පර්ශ වුණොත් අනිවාර්යෙන්ම විෂ බීජ නාශක දියරයක් කරහා ඔබේ දෑත් පිරිසුදු කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. බස් රථයේ ඔබ දන්නා හඳුනන පුද්ගලයෙක් ගමන් කළොත් ඔහු සමග දුරස්ථභාවය තියාගෙන කතා බහ කරන්නත් ඕනේ. ඔබ සඳුදා කාර්යාලයට යාමට බලාපොරොත්තු වන්නේ දුම්රියෙන් නම් ඔබට මේ තොරතුරු වැදගත් වේවි. ඔබ දුම්රියේ ගමන් කිරීමට ඉල්ලුම් කර ඇතනම් ඊට අවසර හිමිවන SMS පණිවුඩය හෙට දහවල් 12න් පසු ඔබට ලැබෙනු ඇති. එහි දුම්රිය ගමන ආරම්භ වන ස්ථානය ඔබ පැමිණිය යුතු දුම්රිය ස්ථානය සහ වේලාව ඇතුළත් වනවා. එළඹෙන කාලයට අදාළ දුම්රිය කාලසටහනද හෙට දහවල් 12න් පසු නිකුත් කිරීමට නියමිතයි. 11 වන සඳුදා දිනේ දුම්රියේ ගමන් කිරීමට යලි ඉල්ලීම් කිරීමට අවස්ථාවක් නොමැති අතර ඉදිරි දින සඳහා තවදුරටත් ඉඩ ප්‍රස්තාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව www.railway.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම විස්තර ලබා ගත හැකියි. ඔබ කාර්යාලයට යාමට බලාපොරොත්තු වන්නේ දුම්රියෙන් නම් ඔබ අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයන් රැසක් පවතිනවා. දුම්රියට ගොඩවීමේදී මීටරයක පරතරය තබා ගනිමින් ගොඩවීමට වග බලා ගන්න. දුම්රිය ස්පර්ශ නොකරමින් ගොඩවීමත් වඩා වැදගත්. ඔබ ලබන 11 වෙනිදා වැඩට යන්න හිතාගෙන ඉන්නේ දුම්රියෙන්ද? ඔබ දුම්රියෙන් ගියත් අනිවාර්යයෙන්ම මීටරේ පරතරය පවත්වා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අනිවාර්යයෙන්ම දුම්රියට ගොඩ වෙනකොට මුව ආවරණයක් පැලඳගෙන සිටිය යුතුයි. හැමෝටම දුම්රියට ගොඩ වෙන්නත් බෑ. ඔබේ ආයතන ප්‍රධානියා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට ඔබේ නම එවලා තියෙනවා. ඒ අනුවයි ඔබට දුම්රියට ගොඩ වෙන්න පුළුවන්. ඔබ දුම්රියෙන් ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් පවතිනවා. ඔබ දුම්රියට ගොඩ වෙලා ඔබටම වෙන්වුණු දුම්රිය මැදිරියක් තියෙනවා. ඔබටම වෙන්වුණු දුම්රිය ආසනයක් තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම ස්ථානයේ ඉඳ ගන්න ඕනේ. මීටරයක පරතරය තබා ගනිමින් අසුන්ගත් ඔබ වෙනදාට ඔබ සමග දුම්රිය ගමන් කළ මිතුරන් බොහෝ කලකින් හමු වුණත් ඔවුන් සමග සමීපව සතුටු සාමීචියේ යෙදීමෙන් වළකින්න. ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම ඔබේත් රටේත් නිරෝගී භාවයට වඩා වැදගත් බව මතක තබා ගන්න.
ඔබේ සේවා ස්ථානයට ගමන් කරනකොට පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරනවා නම් ඒ හැම අවස්ථාවකදීම දුරස්ථභාවය තබා ගන්න. ඒ වගේම ඔබ යම්කිසි පොදු ප්‍රවාහන සේවයක රියදුරා නම් සහායකයා නම් ඔබට අයිතියක් තියෙනවා මගීන්ට කියන්න ඔබ දුරස්ථභාවය තබා ගන්න කියලා. ඒ වගේම ඔබට මොනවා හරි ආකාරයක මෙවැනි රෝග ලක්ෂණයක් තියෙනවා නම් සැක කරනවා නම් ඒ ගැන අනාවරණය කරන්න. ඒ වගේම ඔබ දන්න කෙනෙක්, අඳුරන කෙනෙක්, අඳුරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දුරස්ථභාවයෙන් තොරව කටයුතු කරනවා. කරුණා කරලා උපදෙසක් දෙන්න. ඔබට අයිතියක් තියෙනවා ඒ ගැන කියන්න. අධීර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අදාළ තීරණය ලබන සතියේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා පවසනවා. මේ අතර ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටි පිරිස් ගම්බිම් වෙත යොමු කිරීමේ සිව්වැනි අධීර අද රත්මලානේදී ක්‍රියාත්මක කෙරුණා. ඇඳිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් වලට යා නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටි පිරිස් යලි ගම්බිම් වලට පිටත් කර යැවීමේ සිව්වැනි අදියර අද රත්මලාන දුම්රිය ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුව ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට ලබා දුන් ඇමතුම් අනුව මෙලෙස ගම්බිම් කරා පිටත් කර යැවුණේ ගල්කිස්ස පොලිස් කොට්ටාසයේ පොලිස් වසම් 10ක පුද්ගලයින් 1200කට ආසන්න පිරිසක්. මේ යන සියලුම මගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරනවා. මේ යන්නේ සෞඛ්‍ය අධිකාරීන් විසින් තෝරා දුන්නු පිරිසක්. ළඟම බස් රථ 40කින් ඔවුන් ගම්බිම් කරා යොමු කෙරුණේ උෂ්ණත්වයේ මැනීම හා විෂ බීජ හරණයෙන් අනතුරුවයි. මේ ඇඳිරි නීතිය පැනවපු දවස් ඉඳලා අග්‍රාමාත්‍ය කාර්යාලය තුල ජනාධිපති කාර්ය සාධක බලකායේ කෝල් සෙන්ටර් එකක් දාලා තිබුණා. ඒ කෝල් සෙන්ටර් එකට දිනපතා දුරකථන ඇමතුම් ගලා එන්නට ගත්තා. తాවකාලික නවාතැන්පළවල හිර වෙලා ඉන්න ආදරණීය ජනතාවගෙන්. ඉතින් ඒ සියලුම දේවල් අපි ලේඛනගත කරා. අපි මේ සියලුම දෙනාට අවශ්‍ය වියලි ආහාර හැම වෙලාවෙම ලබා දීලා මොවුන්ගේ දුක සැප හොයලා බැලුවා. බිම්වලට අදාළ පොලිස් ස්ථානයට ගමන් කළාට පස්සේ ඒ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා හමු වෙලා තමන් රැගෙන යන පෝරමය ස්ථානාධිපතිතුමාට බාර දීමෙන් පස්සේ තමන්ගේ නිවස දක්වා ප්‍රවාහන පාසුකම් ලබා දීලා තමන්ගේ නිවස වෙත යොමු කරනවා. එදින සිට දින 14 කාලයක් ස්වයං නිරෝධායන කටයුතු වල නිරත වන ලෙසට සියලු දෙනාටම දැනුම් දෙනවා. අපි බෙරිකමට හිටියා කණ්ඩ බොන්න නැතුව හිටියා. ඉතින් ඒකට ජනාධිපති මේම කරපු ඒවාට උඟක් පිංසිදා. අපි දැන් මාස දෙකක් විතර වැඩක් පළක් නැතුව හිටියේ. ඉතින් අපිට කැම්ප් බීමත් රජයෙන් අඩුපාඩුවක් කරේ නැහැ. පොලිසිය මාර්ගයෙන් කැම්ප් බීම පවා ගෙනත් දුන්නා. මගේ ගම මහියංගනේ මම ගෞතමුත් කරනවා. මම මේ මේසන් වලට ආවිල්ලා හිටියේ. දැන් යන්න ලැබෙන ගොඩක් ස්තුතියි. අපි වගේ තව ගොඩාක් අහිර වෙලා ඉන්නවා මේ කොළඹ. ඉතින් ඒ අයටත් ඉක්මනටම යන්න ක්‍රියාමාර්ගයක් සලසා දෙන්න කියලා රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා. ඉතින් මොකද අපි වගේම ඒ අයත් ගෙවල් වලට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. මේ අතර අධීර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අදාළ තීරණය ලබන සතියේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපෙරුම මහතා ප්‍රකාශ කළා. මහා බ්‍රිතාන්‍ය කියන්නේ සෞඛ්‍ය සම්පන්න රටක්. හැබැයි ඒ සුරක්ෂිත දේශයේ ලක්ෂ 5ක් ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් 27 දෙනෙක් මිය ගියා. අපේ රටේ මිලියන 22කින් මේ දක්වා මේ ගිල්ල තියෙන්නේ 9 දෙනෙක් පමණයි. මෙන්න මේක හොඳ දර්ශකයක්. අපේ රටේ මේ සම්බන්ධයෙන් වූ කැපවීම සහ වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ නායකත්වය කාට හරි අවශ්‍ය නම් සංසන්දනය කරලා බලන්න. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අද ලෝකේ පරමාදර්ශී රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන ශ්‍රී ලංකාව අපි තාම පාසල් පටන් ගත්තේ නැහැ. පාසල් විවෘත කරන දිනේ අපි ලබන සතියේදී තීන්දුව කරන්න පුළුවන් වේවි. හැබැයි ඒක අපි අධීර කීපයකින් කරන්නේ. උෂ්ණත්වය මැනබැලීමේ උපකරණ සෑම පාසලකටම ලබා දෙන්න අපි කටයුතු කරනවා. රට වේගෙන් ඉක්මනින් අපිට ප්‍රකෘති තත්ත්වයට කැඳව ගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව පසුගිය මාර්තු මාස 20 වෙනිදා සිට తాවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපොළ කටයුතුද ලබන 11 වෙනි සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව පෙරවරු 10:30 සිට 11 දක්වා පූර්ව ගනුදෙනු සැසියද 11 සිට විවෘත වෙන්දේසියද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. කොටස් වෙළඳපොළ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ පෙරවරු 11 සිට පසුරු 1 දක්වා කොටස් වෙළඳපොළ සාමාන්‍ය ගනුදෙනු සිදු කිරීමට නියමිත බවයි. මේ අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ක්‍රමානුකූලව අධිකරණ කටයුතු ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. 11 වෙනිදා රට යථාවත් කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ රියදුරන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිලි කළා. සෞඛ්‍යාංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය අපට දෙන උපදෙස් මාලාව මත හිඳගෙන මේ මගියව ප්‍රවාහනය කරන්න. ත්‍රිරෝද රථයේ තනි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ගෙනියන්න ඕනේ වැරදිලා වරි. අපේ ත්‍රිරෝද රථ වෘත්තිකේ මේ සෞඛ්‍ය නීති පිළිපදින්නේ නැතුව මගී ප්‍රවාහනයේ යෙදෙනවා නම් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා පොලිසියෙන් කරුණා කරලා මොවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න. පී.බී. ජයසුන්දර මහතුමා ඉල්ලා සිටියා
රාජ්‍ය සේවකයාගෙන් පුළුවන් නම් වැටුම හෝ වැටුමෙන් භාගයක් කුමන විදියකට දායක වෙන්නේ කියලා අපි අනුමත කරනවා. අපි දායක වෙන්න කැමති තිරත වෘත්තිකයන් හැටියට වෘත්තීය වශයෙන් ලියනවා තීරෝදරත ලක්ෂ 8මාරක් ලංකාව පුරා මේ තීරෝදරත රීදුරන්ගෙන් දවසකට රුපියලක් අය කර ගැනීමට රජයට අපි ආයාචනා කරනවා. මේ අතර දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා බලපත්‍රවල බලංගු කාලය යලි දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරී ලබන 11 වෙනිදා සිට යලි ආරම්භ කිරීමටද නියමිතයි. ලබන 11 වෙනිදා සිට ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙලට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විෂ බීජහරණය කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු ආශ්‍රිතව උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ විශේෂ කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට දුම්රිය බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඊට අමතරව තවත් නගර කිහිපයක් ආශ්‍රිතව විෂ බීජහරණ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන් තිබුණේ මෙලෙසයි. කෙසේ වෙතත් ලබන 11 වෙනිදා සිට සුරාසල් විවෘත නොකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු තිබෙනවා. ඒ මීට පෙර ඇඳිරි නීති ලිහිල් කළ අවස්ථාවලදී සුරාසල් ආශ්‍රිතව ජනතාව වැඩි වශයෙන් එක්රැස්වීම හේතුවෙන් සුරාසල් විවෘත කිරීමට අදාළ යෝජනා සහ උපදෙස් රජය වෙත මේ වන විට ලබා දී ඇති බවත් ලබන 15 වෙනිදායින් පසුව යලි සුරාසල් විවෘත කිරීමට අදාළ අවසන් තීරණයට එළඹෙනු ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළා. මේ අතර පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මේ වනතෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සංඛ්‍යාව 50000 ඉක්මවා ගියා. පොලිස් බහරයට ගෙන ඇති සමස්ත රථ වාහන සංඛ්‍යාව 12975. COVID-19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා කර පසුව විවෘත කෙරුණු පුත්තලම කඩුමයන්කුලම් ගම්මානයේ ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 368ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මේ වටිනාකම රුපියල් කෝටි 3මාරකට අධික අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. තමන්ට රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව තමන්ට වඩා අගහිඟකම් ඇති පවුලක් වෙත ප්‍රදානය කළ මවක් පිළිබඳ අම්බලන්තොට මානජාව ග්‍රාම නිලධාරී වසමෙන් වාර්තා වනවා. පාඩුවක් නැහැ. සැකිරසා කරන ළමයි ඉන්නේ. මට ඉතින් කල්යාණයට ආය ගොඩක් සතුටුයි ඉතින් මට පුතෙක් ඉන්නේ. පානදුර කිසෙල්වත්ත සරික්ක මුල්ල හේනමුල්ල ග්‍රාම සේවා වසම්වල අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000 නොලැබුණු බවට එම ජනතාව චෝදනා කරනවා. දැන් මමත් පැය 4කට අධික කාලයක් මෙතන ඉන්නවා. පළවෙනි වාරේ 5000 තාම දෙන්නේ. තාම ගෑනු එක්කෙනෙක්ට ගිහලා ආයි සවුන්ද අරන් එන්න කිව්වලු බැංක් ස්ටේට්මන්ට්. පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ මෙම දීමනාව ලබා ගැනීමට ඉල්ලුම් කළ අයට අමතරව අභ්‍යර්ථනා ඉදිරිපත් කළ පිරිස්ද මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි. ඔක්කොම සල්ලි ලැබෙනවනේ. ඕගොල්ලෝ එක කොට හිටියොත් ඔන්න මේක ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දුරින් ඉන්න. 1500 දීලා තිනවා. තව දෙන්න දින 200 විතර ඒ ටික ලැබෙයි. ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව අද 40 ලක්ෂය ඉක්මවා ගියා. ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,76,000කට අධිකයි. මේ අතර ඇමරිකානු ජනපති දියණිය වන ඉවන් ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාව කොවිඩ් ආසාදිත බවට අද හඳුනාගෙන ඇති අතර ඇමරිකානු උප ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරියටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වන දවල මන්දිරයට අනුයුක්තව සේවය කළ නාවික හමුදා නිලධාරියෙකු ඊයේ COVID-19 වෛරස ආසාදිත බවට හඳුනා ගැනුණා. අද වන විට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවංකා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවටද මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර අමරිකානු උපජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය වන කේටි මිලර්ද COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග දවල මන්දිරයෙන් වාර්තා වන COVID-19 ආසාදිතින් ගණන 30 දෙනෙක් දක්වා ඉහළ ගියා. අමරිකාවේ තවමත් ශීඝ්‍රයෙන් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදී ආර්ථිකයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමේ අරමුණින් ප්‍රාන්ත 33ක සංචරණ නීති ලිහිල් කිරීමට පියවර ගැනුණු පසුබිමක දවල මන්දිරයෙන් COVID-19 ආසාදිතින් මෙලෙස වාර්තා වීම ලොව බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ලොව සුපිරි බලවතා වන අමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉතා සමීප නිලධාරීන් මෙලෙස COVID ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග ජනාධිපතිවරයා දෛනිකව COVID පරීක්ෂණයකට භාජනය වීමට තීරණය කර තිබෙනවා. වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අමරිකාවේ ඊයේ දිනේදී නව ආසාදිතින් 29000කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 13,21,785ක් දක්වා ඉහළ ගියා. මේ වන විට අමරිකාවේ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 78,615ක්. වෛරසයෙන් දැඩි පීඩා එල්ල වූ අමරිකානුවන් මිලියන 20.5කට මේ වන විට සිය රැකියා අහිමි වී තිබෙනවා. මේ අතර නිව්යෝක් ප්‍රාන්ත රෝහලක මියගිය කොවිඩ් ආසාදිතයෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පත සොරකම් කිරීමේ සිද්ධියකට එම රෝහලේ හෙද නිලධාරිනියක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවස්ථාවන් රැසකදී චීනී ඉලක්ක කරගනිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කළ ජනපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට පත් ඇති බවට අද තවත් චෝදනාවක් එල්ල කළා.
මේ අතර බ්‍රසීලයේ ඇමර්සන් වනයේ සිදුවන වන විනාශයන් කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සමයේ 55%කින් වර්ධනය වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව දසදහසේ සීමාව අභියසට පැමිණ තිබියදී එරට ජනාධිපති ජෛර් බොල්සෙනාරෝ සිය නිල නිවසේ බාබකියු සාදයක් පවත්වන බවට පසුගියදා සිදු කළ ප්‍රකාශයට මේ වන විට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයෙකු ලෙස අනාදර්ශමත් අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඔහුට ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට මෙන්ම අප්‍රසාදයටද ලක් වී ඇති බවයි. දකුණු ඇමරිකානු කලාපයේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයෙන් මේ වන විට COVID-19 ආසාදිතින් 1,45,892 දෙනෙක් වාර්තා වනවා. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වන අතර ඊයේ එරටින් පුද්ගල මරණ 626ක් අලුතින් වාර්තා වුණා. ජර්මනියේ නාසි පාලනය පරාජය කර යුරෝපය තුළ දෙවන ලෝක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ 75 වෙනි සංවත්සරික සැමරුම ඊයේ දිනේට යෙදී තිබුණා. ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ විවිධ උත්සව රැසක් සංවිධානය කර තිබූ අතර එහිදී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන අයුරු දක්නට ලැබුණා. මේ එරට රාජකීය ගුවන් හමුදාව මධ්‍යම ලන්ඩනයේ උඩුගුවනේ පැවැත් වූ ගුවන් සංදර්ශනයක්. මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජිනී ඊයේ ජාතිය ආමන්ත්‍රණය කරමින් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ COVID-19 වසංගතයේ හමුවේ අධෛර්යමත් නොවී බලාපොරොත්තුවත් නොහරින ලෙසයි. මේ අතර සිරියාව තුළ COVID-19 වෛරස් අවදානම පැන නැග ඇති පසුබිමක සිකුරාදා යාඥාවන් සඳහා ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව පුද්ගලයන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව රැස්ව සිටියේ මේ අයුරින්. දකුණු ආසියාතික කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර ඊයේ නව ආසාදිතයින් 3,334ක් හඳුනා ගැනුණා. එරටින් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 1,985ක්. මේ අතර ඉන්දියාවේ ධනවත්ම පූජාස්ථානයේ ලෙස සැලකෙන තිරුපති කෝවිලේ සේවය කරන 1,300කට අධික පිරිසකට වැටුප් ලබා දීමේ දැඩි දුෂ්කරතා පැන නැගී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. වසරකට මිලියන 11ක වත්කම් මෙම කෝවිලට පුද සත්කාර වශයෙන් ලැබෙන අතර පසුගිය මාර්තු 30 වෙනිදා මෙම කෝවිල COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමීමට ඉන්දිය බලධාරීන් පියවර ගත්තා. ආගන්තුක සත්කාර පොදු කිරීම අතින් ගත් කල ශ්‍රී ලංකාව පුරාතනයේ පටන් ලෝපුරා කීර්තිමත් නාමයක් හිමි කරගත් රටක්. COVID-19 වෛරසය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කළත් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හීන කිරීමට නොහැකි වූ පොතක් ඇල්ල සංචාරක පුරවරෙන් වාර්තා වනවා. කලාපයකට හිමිකම්කින් ඇල්ල සංචාරක පුරවරය දෙස් විදෙස් ජනතාවගේ නොමද ආදරේ දිනාගත් ප්‍රදේශයක්. නිරන්තරයෙන් විදේශකයන්ගෙන් පිරී පවතින ඇල්ල නගරයේ වේදී ජනශූන්‍ය තත්වයට පත් වුණේ COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනයට රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමගයි. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් විදේශීය සංචාරකයන් 40 දිනක පමණ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් වලට කොටු වුණා. Taman සංචාරය සඳහා මෙරටට ගෙන ආ මුදල්ද ක්‍රමයෙන් හීනවද්දී දැඩි මූල්‍ය අර්බුදයකට පත් මේ පිරිසගේ සහනයට ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් කිහිපයක හිමිකරුවන් ඉදිරිපත් වී තිබෙනවා. අපි ජීවත් වුණේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක නිසා. ඒ නිසා අපි මේ අයට මේ දී පහසුකම් ලබා දීලා මේගොල්ලෝ නැවත ඒගොල්ලෝ රටවල් වලට යනකම් අපි ඒගොල්ලන්ට හොඳින් සලකලා බලා ගන්නවා. ඒ අනුව විදේශකයන්ගේ නවාතැන් ගාස්තු මෙන්ම තුන් වේලටම ආහාර පාන සැපයීම සඳහාද කිසිදු මුදලක් අය නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ආහාර නොමිලේ ලබා දුන්නද ඒවා නියම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව උසස් ලෙස පිළියෙල කර සංග්‍රහ කිරීමට හෝටල් හිමියන් කටයුතු කරන්නේ මෙලෙසයි. මේ උසස් ආගන්තුක සත්කාරත් සමග මෙම විදේශකයන්ට වෙනත් රටක කොටු වී සිටින හැඟීම කිසි විටකත් නොදැනෙන බව මෙම දර්ශන සාක්ෂි සපයනවා. උද්‍යෝගයෙන් දවස ගෙවන මෙම සංචාරකයින් ශ්‍රී ලංකාවේ පරිසරයටද බෙහෙවින් ආදරය කරන පිරිසක්. ඊට හොඳම නිදසුන වන්නේ හිරු CIA හරහා පසුගිය මාර්තු මාස 3 වනදා ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වයේ වනසමින් ඇල්ල ප්‍රාදේශීය සභාවෙන් අක්‍රමවත් කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අප කළ අනාවරණයයි. එහිදී ඇල්ලේ සුන්දරත්වය රැක ගැනීම සඳහා උද්ඝෝෂණයක නිරත වීමටද මෙම සංචාරකයින් පෙළ ගැසුනේ මෙලෙසයි. ලොවම ආර්ථික අර්බුදයක සිරව ඇති මේ අවස්ථාවේ තමන්ගේ ආර්ථික අපහසුතාද අමතක කර ඇති ශ්‍රී ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරය පිළිබඳ මෙම සංචාරකයින් මෙලෙස අදහස් පළ කළා. The locals are brilliant and they're very hospitable. I feel so fortunate, so lucky that I am here. They helped me a lot with the free accommodation, free food. I should return home on 30th of March and now my flight's almost cancelled and so on. So thank you Dash so much for your help, for your hospitality, support and so on.
රට තුළ පවතින තත්ත්වය හමුවේ මේ මස සම්පූර්ණ වැඩබොහෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් කරනු ලැබූ පෞද්ගලික ආයාචනය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් අදහස් පළ කළා. වැන්දපු අනත්දරු අරමුදලට කැමැතිනම් පරිත්‍යාගයක් කරන්න කියලා ජනාධිපති ලේකම්වරයා කරපු ඉල්ලීමට බලහත්කාරයෙන් ආණ්ඩුව මාසික වැටුපක් ගන්න යනවායි කියලා විශාල ප්‍රචාරයක් කරගෙන ගියා. ඒකට ෆෝම් එකකුත් ගහලා. මං කනගාටු වෙනවා විපක්ෂයේ മന്ത്രിවරයෙක්ගේ වෙබ්සයිට් එක තමයි මේ ෆෝම් එක තියෙන්නේ. ජයසුන්දර මහත්මයා කියනවා මාසික පඩි සහ දීමනා ගෙවන්න බිලියන 100ක් වියදම් වෙනවා කියලා. පඩි හා වේතන ඔක්කොම එකතු කරලා බිලියන 50යි වගේ ගාණක් එන්නේ. ඊළඟට ඕ ටයිම් සහ අනික් දීමනා අයින් කරලා එන්නේ බිලියන 35ක් විතර ප්‍රමාණයක්. බිලියන 100ක් කොහොමත් හැදෙන්නේ නැහැ මේක. හිටපු මුදල් ඇමති වශයෙන් මම කියන්න පුළුවන් අද රජයේ සේවකයන්ට බිලියන් 90ක් පඩි සහ පෙන්ෂන් වලට වැය කරනවා. මූල්‍ය අර්බුදයක් තියෙන නිසා තමයි එතුමා ඒ වගේ ඉල්ලීමක් කළා තියෙන්නේ. ඒක එසේ මෙසේ කරපු ඉල්ලීමක් නොවේ. ඉතින් ඒක හැම ආශ්චර්ය ලක් කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපති ලේකම්වරයා වැටුප් කප්පාදුව සඳහා වන වැඩපිළිවෙලට ආරම්භය තියලා තියෙනවා. සමහර ආයතන මේ ලිපිය එන්න කලින් එහෙම පියවර ගත්තා. ඒ බැරිවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක ලියුමක් හදලා අස්සම් කරලා මේක ආයතන වලට යවන්නේ. මේ කරලා තියෙන ඉල්ලීම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා. මේක බලෙන් ඉල්ලුවේ නෑ. කැමති නම් තමයි මේක කරන්න කියලා පැහැදිලිව තියෙන්නේ. මට කතා කරලා තියෙනවා රාජ්‍ය සේවකයෝ විශාල පිරිසක්. අපේ සම්පූර්ණ වැටුප අපි පරිත්‍යාග කරනවා. ඒගොල්ලෝ නිහඬව ඒ කටයුත්ත කරනවා. මේ කෑ ගහන අය රටටත් නෑ, ගමටත් නෑ. රජය විශාල මුදල් කන්දරාවක් වාහන ගෙන්වීම සඳහා චීනයත් එක්කලා ගිවිසුම් ගහන්න වෙන් කරගෙන තියෙනවා. එහෙම කරන්න පුළුවන් නම් රටේ ජනතාව ජීවත් කරවන්න ඇයි වියදම් කරන්න බැරි? නෑ රජයට වාහන ගෙන්නන්න කිසිම බලාපොරොත්තුවක් නෑ දැනට. රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. අකමැති කිසිම කෙනෙක්ගෙන් ඒක ගන්නෙ නෑ. ඒකත් සජාතික පක්ෂයේ සහ ජනතායුක්ති පෙරමුණේ ඉල්ලීම අහන ඕන කෙනෙකුට මේකට සහයෝගය නොදීන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. දැන් වැඩේ කෙල වුණාට පස්සේ පී.බී. ජයසුන්දරගේ පිටින් මේක ගිහිලා තියෙනවා. අප්‍රේල් මාසේ පඩිය දුන්නේ 8 වෙනිදා. මේ මාසේ පඩිය 23 වෙනිදා හම්බ වෙනකොට ඒක ආණ්ඩුවට කොරෝනාවට තෑගි කෙරුවොත් ආපහු ඊළඟ පඩිය හම්බ වෙන්නේ තව මාසකින් පස්සේ. මීට වැඩිය හොඳයි කොරෝනා හැදිලා මැරුණා නම් කියලා රාජ්‍ය සේවකයෝ අපි අතින් කියනවා. ජයසුන්දර මහත්තයා ගෙනාපු යෝජනාවක්. එයාගේ පොත්ගලික යෝජනාවක්. ඒකට කවුරුන් හෝ කියනවා නම් ඒක අනිවාර්ය දෙයක්. ඒක ජනාධිපතිතුමාගේ ලිපි ශීර්ෂයේ යවලා තියෙන්නේ. ඒ නිසා ඒක නීතියක් වෙනවා. ඒ අභූත චෝදනා කරන්න උවමනාවක් නැහැ. අපි දන්න දෙයක් තමයි රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ක් ඉන්න රටේ මේකට යම්කිසි දායකත්වයක් දෙන්න ඒගොල්ලෝ සූදානම්මින් ඉන්නවා. රජයේ සේවකයන් දැන් කබලෙන් ලිපට වැටෙනා වගේ කොරෝනා වසංගතය නිසා විපතටපත් වෙච්ච අයට කියලා දෙන රුපියල් 5000 දීවනාව රජයේ සේවකයන්ට හිමි වුණේ නැහැ. එහෙම ඉන්න අවස්ථාවක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ වෙලාවේ මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඇමරිකාව, යුරෝපය, මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වල අල්ලපු ගෙදර මිනිස්සයාට පාම් පෙත්තක් දෙන්නේ නැති ඉබයක් බවට මේ ප්‍රදේශවල පත් වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව පුදුම පරිත්‍යාගශීලී මිනිස්සු කොටසක් ඉන්නේ. ඒ නිසා ජනාධිපති ලේකම්වරයා හැටියට ඉල්ලීමක් කරා කැමැත්තක් තියෙනවා නම් තමන්ගේ පඩියෙන් දෙන්න. දැන් මේක පාවිච්චි කරගන්නවා බලහත්කාරයෙන් ඉල්ලුවා වගේ. ජනාධිපතිතුමාට මඩ ගහන්න පුළුවන් තැන හොයනවා, අගමැතිතුමාට මඩ ගහන්න පුළුවන් තැන හොයනවා, රජයට මඩ ගහන්න පුළුවන් තැන හොයලා මුකුත් නැති වෙච්ච තැන පී.බී. ජයසුන්දර මහත්තයා වල්ලගත්තා. මේක වෛර සහගත ලෙස කුහකකමින් කරන දෙයක්.